ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා රත්මලානේ පදිංචි විශ්‍රාමික ගුරු ලුම්බිනි කරුණාරත්න මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් පරලොව සැපත් දෙමාපියන් යුවල ඇතුළු මියගිය සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය නම් පින් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කර ගනිත්වා. සුජීවත්ව සිටින හේමේන්ද්‍ර රණසිංහ ස්වාමි පුරුෂයාට ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය ධර්මය හේතු වේවා. දියණිය වන වෛද්‍ය සොනාලි මදුරාවල බෑණනුවන් වන වෛද්‍ය තුෂාර මදුරාවල මෙල්බර්න්හි පදිංචි ව්‍යාපාරික පුතු නුවන් රණසිංහ, ලේලිය වෛද්‍ය හර්ෂිකා රණසිංහ, මුණුබුරන් වන රුෂේන් මදුරාවල, රනීෂ මදුරාවල, ෂෝන් මේදන් රණසිංහ, ෂේන් ඊතන් රණසිංහ සහ විදේශගතව සිටින සොහොයුරා සහ සොහොයුරියන් 6 දෙනා ඇතුළු පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. රැකියා කටයුතු සාර්ථක වේවා. උතුම් ධර්මාවබෝධය ලැබේවා. මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට තව තවත් ධර්ම දේශනා කිරීමට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. දායකත්වලාභී ලුම්බිනි කරුණාරත්න මහත්මියටද ගෞතම ශාසනයේදීම සද්ධර්ම අවබෝධය ලැබේවා. කොරෝනා උවදුර ලොවින් තුරන් වේවා. රටදැය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං තී. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි. යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං යන කරුණ පැහැදිලි කිරීම මුල්කටගත් ධර්මදේශනාවකට ආරාධනා. අනුග්‍රහක බෞතුන්ගේ ආරාධනයක් අනුව මේ මාතෘකාව අරගෙන පැහැදිලි කරන්නයි සෝදානම් වෙන්නේ. මෙය සරල මාතෘකාවක් එහෙම වන්නේ නැහැ. ඉතා ගැඹුරට යන්න තියෙන කාරණාවක්. නමුත් මේ සමාජයේ මේක විග්‍රහ කිරීමේදී බාහිර කරුණු වශයෙන් විග්‍රහ කරනවා ඇරුණහම අදාළ තැන දක්වා විග්‍රහ කරනවා ද කියලා මට හිතෙනවා. එහෙම කෙරෙන්නත් පුළුවනි කලාතුරකින් මට ඇහුන්නේ නැති වුණාට. ඒ නිසා මේ කුමක්ද කියලා අපි හොයලා බලන්න වෙනවා. එතකොට අපට යොමු වෙනවා ධම්සක් පැවතුම් කියන සූත්‍රයට. මේ සූත්‍රයේ සඳහන් වෙනවා අග කොටසේ ඉමස්මින් චපන වෙය්‍යා කරණස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛං උදපාදි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තී කියලා. ඔන්න තියෙන තැන. මේ ඉමස්මින් චපන වෙය්‍යා කරණස්මින් භඤ්ඤමානේ කියන එක ලංකාවේ සිංහලට පරිවර්තනය කරහකි සමහර පොත්වල ව්‍යාකරණය වශයෙන් දේශනා කළ කල්හි කියලත් මේක ව්‍යාකරණස්මින් කියන එක ව්‍යාකරණ කියලා දාලත් තියෙනවා. මම දැකලා තියෙනවා. කාට අයිති ග්‍රන්ථවලද කියන්න මතකයක් නැහැ. එහෙම දැක්කමට මතකයි. නමුත් මේ ව්‍යාකරණ කිව්වහම අපිට සිංහල ව්‍යාකරණ මතක් වෙන්න බැරි නෑ. නමුත් මේ පාලියේ ව්‍යාකරණස්මින් තියෙනවානේ. ඒකාංශ ව්‍යාකරණ, පටිපුච්ඡා ව්‍යාකරණ, විභජ්‍ය ව්‍යාකරණ, තපනීය. ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ විසඳූ ආකාරය තමයි ව්‍යාකරණ කියලා කියන්නේ. එනම් මෙතන ඉමස්මින්ච කරන ව්‍යාකරණස්මින් කියන්නේ මේක निराකරණය කරමින් වදාළ කල්හි මේක ගැටලුවක් මේ. සංසාර ගැටලුව निराකරණය කරමින් වදාළ කල්හි
කොණ්ඩඤ්ඤ ආයස්මතුන්ට රජස් හෙවත් කෙලෙස් නැති වීතමලං හෙවත් කෙලෙස් මල පහව යන ධම්මැස පහළ වුණයි කියලා කියනවා. ඒ ධම්මැසට තමයි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක අවබෝධ වෙන්නේ. ඒකයි මේක ගැඹුරුයි කියලා කතා කරන්නේ. නමුත් මේක සිංහලට පරිවර්තනය කිරීමේදී යංකින්චි සමුදය ධම්මං යම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ධර්මයක් ඇද්ද ඒ සියල්ල නැති වෙන සුළුය කියලා අපි පරිවර්තනය කරගනු ලබනවා. නමුත් ඒක සාමාන්‍ය විග්‍රහ කිරීමේදී මව්පියන් නිසා දරුවෙක් හටගන්න එක සහ ජීවිතාවසානයේ මිදී යන එකටත් මේක යොදනවා මම දැකලා තියෙනවා. එහෙමත් නැත්නම් බාහිර වශයෙන් යම්කිසි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් නැත්නම් ඒවා සියල්ල කැඩී යනවා. ඉතින් මේක දවය දම්සක් පැවතුම් සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාළේ. මේක අපි දන්නවනේ. දන්නවා නම් අපිට ධම්මැස පහළ වෙලා තියෙන්නේ බෑ. එහෙම දැනගත්තට ධම්මැස පහළ වෙන්නේ නැහනේ. සංගත නිකායේ තියෙනවා කිංසූප් කෝපම සූත්‍රය කියලා එකක්. මේකට කියන්නේ කෑල ගහේ උපමාව කියලා. ඔබට අහන්න හම්බ වෙයි ඉස්සරහට. මේකේ තියෙනවා භික්ෂුවක් විමසලා භික්ෂූන්ගෙන් භික්ෂුව දර්ශනයෙන් සම්පූර්ණ වෙන්නේ කොහොම මොනවා කළොත්ද කියලා. ඒකේ ඒ භික්ෂුන් වහන්සේලා ක්‍රම 4ක් පැහැදිලි කරලා තියෙනවා. ඒ භික්ෂුවනගේ දර්ශනයෙන් යුක්ත වීම දර්ශනයෙන් සම්පූර්ණ වීම සඳහා එතන වදාරලා තියෙන එක නමක් යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං දැනගත්තාම ඇති කියලා. මේ පෙන්නන දෙය බාහිර ලෝකේ වස්තු වලට ගලපලා බලන්න යන්න එපා. මේ හේතුන්ගෙන් හටගත්තා වූ යම් දහමක් ඇද්ද ඒ මොහොතේ ඒ හේතුන්ගෙන් නිරෝධයෙන් මේනක නැති වෙනවා කියන එක නෙවෙයි ඔය පෙන්වන්නේ. හේතු පටිච්ච සම්භූතං හේතු පටිච්ච වුණොත් හට ගන්නවා. හේතු බංගා හේතු නැසුනොත් හටගන්නේ නැහැ. හේතු බංගා නිරුජ්ජති. අර ඒ මොහොතේම හේතු නෙමෙයි මේ පෙන්වන්නේ. අනාගත ඵලයක් උපදින හේතු බිඳින්න පුළුවන් නම් අනාගත ඵලය හටගන්නේ නැහැ. එහෙම නැත්නම් සම්භූතං දුක දුකට හේතු පටිච්ච වීමෙන් හට ගන්නවා. නමුත් දුකට හේතු පටිච්ච වුණේ නැත්නම් දුක හටගන්නේ නැහැ. ඔය හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන එකේ සහ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකේ සමානාත්මතාවය. එහෙනම් අපට මේක බලන්න ඕන කොහොමද? මේ දහම් පෙළ දහමක් මේක බලන්න ඕන අපි ළඟ. මොනවද අපි ළඟ හටගන්නේ? මොනවද අපි ළඟ සමුදය ධර්මයන් තියෙන්නේ? එහෙම නැත්නම් මේ සමුදය ධර්මයන් නිසා අපේ අනාගතය තීරණය වෙන්නේ කොහොමද? අපේ හිතේ හටගන්න ධර්ම වලට මොනවද කියන්නේ අපි? පුණ්‍ය ධර්ම, පාප ධර්ම, ලෝභ ධර්ම, ද්වේෂ ධර්ම, මෝහ ධර්ම කියලා කතා කරනවා. තව ටිකක් එහාට විස්තර කරගන්න. හේතුන්ගෙන් හටගන්නා වූ ධර්ම ටිකක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට තුන් භවය කියලා. කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවය දෙකට බෙදෙනවා කාම දුගතිය, කාම සුගතිය. රූප භවය දෙකට බෙදෙනවා රූප අරූප. කාම රූප අරූප භවත්‍රය. භවත්‍රයට මිනිසුන් යන්නේ ඒ හේතුන්ගේ ඵලය වශයෙන්. සසර ඇවිදින්නේ මේ ඵලය වශයෙන්. අදාළ හේතුව මෙහි රැස් කරගන්නේ. එතකොට එහෙනම් සත්වයා භව ගමනක යෙදලා ඉන්නවා නම් ඒ හේතුපටිච්ච සම්භූතං ප්‍රතිඵලයක් වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. කොහෙද මේ සතාගතයන් වහන්සේ වදාළ ධර්මයන්ට අනුව සත්වයින් හටගන්නේ? අපේ පැහැදිලි කිරීම අනුවගත් කල නම් සත්වයා ජීවත් වෙන්න ගිහින් චිත්තාභ්‍යන්තරයට පව් එකතු කරනවා. පවෙන් පරලොව ගියොත් ඔවුන්ට සෝකායස බේදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති. අන්න පව් හේතු පටිච්ච වීමෙන්
අපායේ සම්භූත වුණා හට ගත්තා. ඒ වගේම පව් කරන්න හොඳ නෑ කියලා සමාජයේ අපුණ්‍යාභි සංකාරය 100ක් බැහැර කරගන්න බැරි වුණත් බැහැර කරමින් පුණ්‍යාභි සංකාරය හේතු වශයෙන් එකතු කරනවා. එතකොට හේතුපටිච්ච සම්භූතං පුණ්‍යෙන් සෝ කායස්ස වේදෝ පරම්මරණා කයබිඳි සුදන මරණයේදී මේ පින හේතුවෙන් මනුස්ස දෝභග්ගං මනුස්ස සෝභග්ගං දිව්‍ය සහව්‍යතං දුර්භාග්‍ය සම්පන්න මිනිසත් බව අඩු පිනේ සහ අඩු දානයේ සහ සීලේ හේතුවේ ඵලය. සෞභාග්‍ය සම්පන්න මිනිසත් බව මධ්‍යම දානයේ සහ මධ්‍යම සීලේ ඵලය. දෙවියන් අතර උත්පත්ති අල්පේසාක්‍ය මහේසාක්‍ය ඉහළ දානයේ සහ සීලේ නැමැති හේතුවේ ඵලය. දැන් එහෙනම් අපායටත් හේතුපටිච්ච සම්භූතං හරි. මනුස්ස ලෝකෙටත් හේතුපටිච්ච සම්භූතං හරි. දිව්‍ය ලෝකෙටත් හේතුපටිච්ච සම්භූතං හරි. තව එහාට පව ඉක්මවා යමින් පින ඉක්මවා යමින් ಭಾರತೀಯ චින්තකයන් සත්‍ය ගවේෂකයන් අතකලමතාන යෝගයේ ඔස්සේ කාමයේ ඉක්මවා යන කාමයන්ගෙන් ඉවත් වුණා වූ සිත් සංසුන් සිතක් හොයාගත්තා. මාර්ගඵලලාභී ලෝකෝත්තර සිත් නෙවෙයි, නමුත් ලෞකික සුවයක් පවතින සිත්. ඔවුන්ට බුදුන් වහන්සේ 15 පෙර හිටපු සියලුම දෙනාට තමන් උපදවාගත්තා වූ ලෞකික ධානයේ හේතුවෙන් පරලොව යන්න වුණා. දැන් මේ ලෞකික ධානය මෙහි උපදවාගත්තා වූ කුසලසිත ඊට පස්සේ ඔවුන්ට ඒ මරණින් මතු රූපාවචර අරූපාවචර තල උපදින්න වුණා. ඒ හේතුපටිච්ච සම්භූතං. දැන් හරිද? පව් හේතු වෙල පව්ඵල, පින් හේතු වෙල පින්ඵල, ධාන හේතු වෙල ධානඵල සත්වයා කාම රූප අරූප භවත්‍රයේ ඇවිද්දවයි හේතුපටිච්ච සම්භූතං. දැන් මෙහෙම පාඩම් කරගත්තරත් මදි මේක. කොහොමද ඒක වෙන්නේ කියලා හොයන්න වෙනවා ඊට පස්සේ. එතකොට මේ හේතුපටිච්ච සම්භූතං ප්‍රතිප්පා වචනෙන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ හෙළි කරවා දාලා වූ ditta ධම්ම පරියායේ දුක්ඛ ධම්ම ප්‍රතිපදාව. හේතුපටිච්ච සම්භූතං මිනිසා දුකටපත් වෙලා ඉන්න හැටි. මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට ධම්මැස පහළ වෙනවා. එහෙනම් හේතුබංගා නිරුජ්ජති කරන හැටි යාට ඉගෙන ගන්න වෙනවා. එයාට ඒකේ ආදීනව තේරෙනවා නම් මේ බුදුවරයෙක් පහළ නොවූ සංසාරයේ මිනිසුන්ට ලෝකයා උගන්වනු ලබන පුණ්‍යාභි සංකාරය හෝ පුණ්‍යාභි සංකාරය හෝ අනිජ්ජාභි සංකාරය පිහිට වෙන්නේ සසර දුකින් ගැලවෙන්න නෙමෙයි, දුකම විඳින්න, දුක යටපත් කරන්න, දුක ඈත් කරන්න, සසර සැරිසරන්න, හෙවත් භවගාමිත්වයට. මුළු භවගාමිත්වයම හේතුපටිච්ච සම්භූතං. අන්න එහෙම අපි මේක සමාජයට විවරණය කරන්න ඕන. එතකොට දැන් ඔබ තුළ හේතුපටිච්ච සම්භූතං හොයාගන්න වෙනවා. මේ සඳහා අපට ඔබව තථාගතයන් වහන්සේ වදාළ පරිදි සියුම් කොටස් වලට කඩලා පුංචි කොටසක් ගන්න වෙනවා. ශරීරය නෙවෙයි, ඔබේ සිතේ ඒකකයක් හොයාගන්න සිද්ධ වෙනවා. මම මෑතදී උදාහරණයක් ඉදිරිපත් කළා මේ දන්වැල කියන එකේ හැටි. ඔය දන්වැල් එක එක පුරුක් වෙනම තියෙන්නේ. නමුත් වැල්ඩින් කරනකොට එකක් ඇතුළට දාලා වැල්ඩින් කරනවා. ඒකට තව එකක් ඇතුළට දාලා වැල්ඩින් කරනවා. මැද දන්වැල් පුරුක වම් පැත්තටත් සම්බන්ධයි. වම් පැත්තේ දකුණු කෙළවර මේක ඇතුලේ තියෙන්නේ. මැද දන්වැල් පුරුක දකුණු පැත්තට සම්බන්ධයි. දකුණු පැත්තේ දන්වැලේ වම් පුරුක මේක ඇතුලේ තියෙන්නේ. මේ මැද දන්වැල් පුරුක වමටයි දකුණටයි දෙකටම බැඳිලා තියෙනවා තේරෙනවනේ. ඔබට ඔබ තුළින් තේරුම් ගන්න පුළුවන්ද ඔබ තුළත් මේ අතීතයට බැඳීම සහ අනාගතයට බැඳීම කියන ප්‍රමාදයේ වරද සිද්ධ වෙමින් පවතිනවායි කියලා? කුමක්ද මේ ඔබේ ළඟ දන්වැල් පුරුක? ඒක උපමාවක් විතරයි මම ගත්තේ.
උපමා පැහැදිලි කරන එක තහනම් කරන්න එහෙම ලෝකේ කාටවත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේට එදා තිබුණ සියලුම දේවල් උපමා බවට පත් කරලා පැහැදිලි කරමින් මේක කියන්න ඕන වුණා. මොකද මේ කියන්න බැරි වචන යොදන්න බැරි දෙයක් බාහිර උපමාවකින් කියන එක. එහෙනම් අපටත් මේ සමාජයේ තම තමන්ට තේරෙන මට්ටමින් උපමා දක්වන්න තියෙන අයිතිය තේරෙන අයට පාලනය කරන්න තහනම් කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. ඒක අපේ මානව අයිතීන්, එහෙම නැත්නම් සද්ධර්මයේ දේශනා කිරීමේ අයිතීන්, එහෙම නැත්නම් කාලාම සූත්‍රයේ පවතිනා වූ චින්තන නිදහස උල්ලංඝනය කිරීමක් වෙනවා. එහෙම කටවල් වලට ඉබ්බ දාන්න බෑ කාටවත් නිදහස් ආගමක. තේරුම් ගන්න ඕන කාරණාව ඒක. ඒ නිසා අපි මේ උදාහරණයක් අරන් පැහැදිලි කරන්නයි හදන්නේ. දැන් මොකද්ද මා මේ ඉදිරිපත් කරන ඔබේ ළඟ තියෙන මේ ඔබ කොටස් කරපුවම ලැබෙන පුංචි කොටස? අන්නේ කොටස වගේ තමයි මම මේ කියන දන්වැල් පුරුක. දන්වැල් පුරුක නම් පේනවා. නමුත් කොටස පේන්නේ නැහැ. කොටස් පේන්නේ නැත්තේ ඇයි? තථාගතයන් වහන්සේ වදාළ පරිදි දකින්න ඕන අපි. මගේ හැම ධර්ම දේශනාවක් තුළම මම මේක කියලා ඇති වෙලා මට තියෙන්නේ. මොකද්ද? මෞකසින් බිහි වෙනවා, ජීවිතාසානයේ මැරෙනවා. ඒ පුද්ගලයේ සම්මුතිය. නමුත් මේ පුද්ගලයාගේ කය පුද්ගලයෙක් වශයෙන් දිගට පෙනුනාට සිත දිගටම තියෙන්නේ නැහැ. සිත නිරන්තරයෙන් වෙනස් වෙනවා. විතරක් නෙමෙයි ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට මාරු වෙනවා. බුදුදහමේ විමුක්තිය සහ දුකටපත් වීම විග්‍රහ කරන්නේ කය මුල් කොටගෙන නෙමෙයි සිත මුල් කොටගෙන. මේ උපාදාන වෙනවා කියන එක කය ඇතුළේ වෙන වැඩක් නෙමෙයි සිත ඇතුළේ වෙන දෙයක්. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙමනම් මේ චිත් ඒකකය ඔබ තුළ පවතිනා වූ සිත් ඒකකයේ තේරුම් ගන්න ඕන දන්වැල් පුරුකක් තේරුම් ගන්නවා වගේ. මේක තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන බව අටුවාව වදාරන්නේ කන්දේසු ජායමානේසු ජීයමානේසු කියන වදන් වලින් ස්කන්ධ නැමැති සමූහය හට ගන්නා කල්හි දිරා යන කල්හි මේ යන කල්හි. ඒකට අවුරුදු 100ක් දෙන්නේ නැහැ. අසුරු ගසන සැනක් කනේ. තන් භික්ෂුව ඔබ ක්ෂණයක් පාසා උපදින්නේහිය, දිරන්නේහිය, මැරෙන්නේහිය. මොකද්ද මේ භික්ෂුව ක්ෂණයකින් උපදින දිරීම මැරීම? ස්කන්ධ පංචකේ ඉපදීම, දිරීම, මැරීම. අන්න ඒකකය. දැන් දැනට වචනින් ඔබ දන්නවා මේක. අනතුරු ඔබ තුලින් දැක ගන්න ඒක. තථාගත බුදු පියාණන් වහන්සේ වදාහරන්නේ මෙහෙමයි. මිනිසෙකුට කය තුල අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙන බැවින් කයේ කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් සාධාරණයි. සිතයයි කියනු ලැබේද, විඥානයයි කියනු මනසයයි කියනු ලැබේද, එය වඳුරෙක් එකක් අත්තක් අල්ලලා අතෑරලා අනික අල්ලා ගන්නවා වගේ නිරන්තරයෙන් දැන් උපන් සිත තව මොහොතකින් නැහැ. එකක් ඇර එකකට වෙනස් වෙනවා. උදේ උපන් සිට දවල්ට දෙනවා. හිත එහෙම වෙනස් වෙනවායි කියලා පෙන්වලා තිබෙනවා. මෙන්න මේ සිත උපදීම වෙනස් වීම ස්වාභාවික දෙයක් වගේම සිත ඊට පස්සේ ඇවිදිනවා. ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, දිවෙන් කායෙන් සිතට පිළිවෙලක් නැතුව ඇවිදිනවා. තම තමන්ට කැමති පරිදි. අරමුණු මාරු වෙනවා, අරමුණු උපදිනවා, මැරෙනවායි කියලා පෙන්වන්නේ. මෙන්න මේ ඇස මුල් කොටගත් අරමුණ, කන මුල් කොටගත් අරමුණ, නාසය මුල් කොටගත් අරමුණ, මෙන්න මේ අරමුණු ස්වභාවයන් තේරුම් ගන්න ඕන කාරණාව. අරමුණු ස්වභාවයන් හටගෙන නැසීමක් සිදු වෙනවා. ඒ අරමුණේ ස්වභාවය තථාගතයන් වහන්සේ අරමුණේ ක්‍රියාකාරීත්වය ආකාර පහකින් විග්‍රහ කරලා තියෙනවා. මේක දැනගන්න නැතුව දන්වැල් පුරුක දැනගන්න හම්බ වෙන්නෙත් නැහැ. මේ දන්වැල් පුරුකට අතීතයේ සම්බන්ධය සහ අනාගත සම්බන්ධය දැනගන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒක කාලාම සූත්‍ර පාඨය අපේ පාලි ත්‍රිපිටකයේ සිංහලෙන් තියෙන එක පාලියට වඩා අමාරුයි. මෑතදී විග්‍රහ වුණා වූ ධම්මපද විවරණයක් තුළ මම මේක වඩා සරල සිංහලෙන් දැක්කා. මම ඔබට තවත් දවසක මෙතන පොත තියවලා කියවන්නම්. අපට දීලා තියෙන ආගමික නිදහසේ ස්වභාවය, චින්තන නිදහසේ ස්වභාවය. එදාටම කියලා දෙන්නම් කොහොමද පිළිගන්න කියලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒකේ සඳහන් වෙලා තිබෙන්නේ ඇත්තනම් පිළිගන්න යරුනම කවුරුවත් කිව්වට පිළිගන්න කියලා නෙවෙයි. නමුත් අපේ රටේ බොහෝ විට තාමත් කවුරුවත් කිව්ව නිසා, පොත්වල තියෙන නිසා තමයි පිළිගන්නේ. ඔබ තුල දකින්නකෝ ඇත්ත. එතකොට ඔබට ඇහැට හම්බ වෙන රූපය කියන එක බොරුවක්ද? කනට හම්බ වෙන ශබ්දය කියන එක බොරුවක්ද? නාසයට හම්බ වෙන අරමුණ ගන්ධය කියන එක බොරුවක්ද?
ඒ අරමුණුවලට බැඳීමේදී රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා තණ්හා හයක් ඇති වෙන එක බොරුවක්ද? තණ්හාව තියෙන දොරවල් හය අරමුණු වල කොටගෙනනේ. ඔබට ඒ හමු වෙන රූපය දවල් හම්බ වුණත්, නිින්දෙදි හමු වුණත්, රූපවාහිනී තිරයක් තුලින් හමු වුණත් ඔබ මොකද කරන්නේ? ශරීරය විඳිනවද රූපය විඳිනවද? ශරීරය විඳිනවද රූපේ නැමැති අරමුණ විඳ ගන්නවද? සැප දුක් උපේක්ෂා වශයෙන්, මිහිරි අමිහිරි වශයෙන්, රස තිත්ත වශයෙන්, ගඳ සුවඳ වශයෙන්, ප්‍රිය අප්‍රිය වශයෙන්, රළු ගොරෝසු වශයෙන් දොරවල් පහට එන අරමුණ කොහොම ගත්තත් මේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වින්දනයට පාත්‍ර වෙනවා. මේ රූප අරමුණ සහ වේදනාවෙන් හිටපු කාරණා දෙකට අනුව තමයි ඒ දෙක හඳුනාගන්නේ සංඥාවෙන්. රූප සංඥාවක්. එහෙම නැත්නම් සැප වේදනාවක් වශයෙන්. මේ රූප වේදනා සංඥා තුනට අනුව තමයි ඊට අදාළ අගය එකතු කිරීම හෙවත් ඇලීම ගැටීම සංඛාරයේ චේතනාව එකතු වෙන්නේ. එතකොට හතරයි රූප වේදනා සංඥා සංකාර. රූප වේදනා සංඥා සංකාර හතර විවිධ දේවල් කරන්නේ. එකම දෙයක් හමු වේදී පස් දිනකට පස් ආකාරයේ කාර්යයන් තමයි කරන්නේ. සමාන කාර්යය කරන්නේ නැහැ. එවිට මේ කෙරුණු කාර්යය කිසිදු වෙනසක් නැතුව හඳුනා ගැනීමට කියනවා විශේෂයෙන් දැනගැනීමත් විඥාන. දැන් පංචස්කන්ධය කියන්නේ කය නෙවෙයි. දැන් පංචස්කන්ධය කියන්නේ ඇහි රූප මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. කනේ ශබ්දය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. සකනම් සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේක තාමත් නොනැසී පවතිනවා බලන්න කියවලා. නැත්නම් ඒකේ තියෙන ත්‍රිවිධ උපපරික්කිතබ්බෝ කියන එක ධර්ම දේශනාවක් තුළින් පැහැදිලි කරන්නම් තුන් ආකාරයෙන් බලන හැටි ඉස්සරහට. ධර්ම දේශනා තුනකින්වත් අරගෙන. අන්න ඒ විදිහට තථාගත බුදු පියාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂ ගිහි වේදි ભેදයක් තොරව පුද්ගලයාගේ පැවැත්ම ස්කන්ධ පහෙන් පහට උපදින මැරෙන ඒකකයක් බවට පත් කරලා තිබෙනවා. මේ ඒකකයෙන් එකට මුකුත්ම යන්නේ නැහැ. නැසෙනවා. එහෙනම් කොහොමද සතර හැදෙන්නේ? එහෙනම් කොහොමද අතීතයක් තියෙන්නේ? අර ස්කන්ධ පංචකය තුල බලන්න ඕන. හොඳයි ඔබට ඉස්සරහින් කෙනෙක් මුණ ගැහෙනවා. ඔහු මින් පෙර ඔබේ කටයුත්තකදී ඔබ සමග අමනාප වූ කෙනෙක්. මුණ ගැහෙන්නේ දැන් පුද්ගලයා. දැන් පුද්ගලයා මුණ ගැහෙනකොට ඔබට අතීත තරහ හිතෙන්න එනවා නේද? දැන් පුද්ගලයා මුණ ගැසීම දන්වැල් පුරුක නම් අතීත තරහ එන එක දන්වැල් පුරුකේ වම් පැත්තට බැඳිලා නේද තියෙන්නේ? දැන් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් නම් මෙතනින් මේක අවසන් කරගන්න තේරෙන්නේ නැහැ. අර මට හරදරයක් හිරිහැරක් කරපගෙන මට පාඩු කරපගෙන මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ. මට වෙලාවක් ආවායිකෝ කියලා. ඔබ ඉස්සරහට පුරුකක් ඇතුල් කරනවා නේද මේකට? මෙන්න මේ විදිහට මේ වර්තමාන ස්කන්ධ පංචකය තුල අතීත හේතු පහක් සහ වර්තමාන ඵල පහකුත් වර්තමාන හේතු තැබීමකුත් තියෙනවා. මේ නිසා තමයි දන්වැල් පුරුක් එකට බැඳලා තියෙන වගේ සංසාර ස්කන්ධ පංචකයෙන් පංචකයට නිමාවක් නැති අවිද්‍යාව පත්‍ය සංකාරයක් තියෙන්නේ. එතකොට මේක සිදුවෙන ආකාරය තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. පව තුළ සිදු වුණත්, පින තුළ සිදු වුණත්, ධානය තුළ සිදු වුණත් ඔය සිදුවෙන සිද්ධියට කියනවා අවිද්‍යාව පත්‍ය සංකාරා. එහෙම නැත්නම් යං කිංච සමුදය ධම්මං. තේරුම් ගන්න ඕන කාරණාව. තව ටිකක් විග්‍රහ කරගන්න බලමු අපි. දැන් එතකොට ඒක මොකක් නිසාද? හේතු පටිච්ච සම්භූතං. අර හේතු ප්‍රත්‍ය වීමෙන් තමයි මේ හට ගැනීම සිදු වෙන්නේ. එහෙනම් ඊයේ වුණ තරහ නිසා වර්තමානයේ තරහට ගන්නවා. වර්තමානයේ පස්සේ උපදින්න තරහ උපදින්න හේතුවක් ලැබුවොත් ඒ නිසා හට ගන්න නැද්ද? අර දැන් තබන හේතු නිසා අනාගතයේ සම්භූතං හට ගන්නවා. අපට අතීත තියපු ඒවා දැන් ඉවර කරන්න බෑ. ඒක ඇවිදින් ඉවර වෙන්න ඕන. එහෙනම් තථාගත දේශනාවල සූත්‍ර දේශනාවල මේ අතීත පැත්ත අතහරින්න ඉවර කරන්න කියලා නෑ. ඒක උපන්න කුසල් දුරු කිරීම කියලා ඇවිදින් ඉවර කිරීමක් පේනලා තිබෙනවා. නමුත් මහා රුක්ක සූත්‍රය, සංයෝජන සූත්‍රය, තවත් මේ සූත්‍ර කීපයක් තිබෙනවා මේවා පෙන්නනවා. ඔබට මේ සබ්බන්තං නිරෝධ ධම්මං කරන්න ඕනේ නම් උපමාවක් පෙන්නනවා.
මේ උපමාවේ පෙන්නනවා යම් කිසි පුද්ගලයෙක් තෙල් සහ වැටිය දාලා තිබෙන නිසා පහන දැල් වෙනවායි කියලා. තවදුරටත් පුද්ගලයෙක් මේකට තෙල් සහ වැටිය බහලන්නේ නම් පහන දිගු කලක් දැල් වෙනවායි කියලා කියනවා. එතකොට බහලන ලද තෙල් සහ වැටිය අතීත පැත්තේ දේවල්. ඒක දැල් වෙනවා. පිඹලා නිවන්න කියලා නෑ. ඔබට කරන්න කියලා තියෙන තවදුරටත් මේ දැල්ල පවත්තන්න නතු ඉන්න ඕන නම් අනාගතයට දැල් වෙන්න නැවත නැවත තෙල් සහ වැටිය බහලන්න එපා. එතකොට තියෙන තෙල් වලින් දැවි ඉවර වෙනකොට පහන නිවි යන්නේ මොකක් නිසාද? පහනට අනාගත පැවැත්මට ආහාර නැති වෙමින්. තදූපදානෝ තදාහාරෝ. ඒ උපමා කරන ආහාර කොටගෙනයි පවතින්නේ. නැත්නම් දැන් දාපු තෙල් ඉවර වෙනකොට මොකද වෙන්නේ? නොදාන තෙල් කියලා જાතියක් නැහැ. එහෙනම් වර්තමාන මොහොතේ අනාගත පැවැත්මක් අවශ්‍ය හේතු තියන්න එපා කියන එක තමයි මේ පෙන්වන්නේ. තෙලුයි වැටියයි දාන්න එපා. මේ උපමාවල ගැඹීරත්වය සුන්දරත්වය තේරුම් ගන්න. ඔය තෙල් පහනක් ගැන කතා කරන පන්සලේ පහනට තෙලුයි වැටියයි දාලා ඇත්තෝ නිමන්න කියලා නෙවෙයි ඔය කියන්නේ. ඒ සිද්ධිය ඔබ ළඟ සිදුවෙන ක්‍රියාවට උපමා කරගන්න. මහා රුක්ක සූත්‍රයේ චුල්ලක රුක්ක සූත්‍රයේ පෙන්නන්නේ ඒක කොහොමද? ඒක පෙන්නන්නේ තෙල් වැටිය නෙවෙයි. දර ගොඩක් කපලා ගොඩ ගහලා ගින්දරක් ඇවිලෙනවා. දැන් පුද්ගලයෙක් මේකට ආපහු තනකොළ බබුස් තන ගොම දානවා. එහෙනම් ඒ ගින්නට ආහාර සපයනවා. එහෙනම් දිගු කල් ඇවිලෙනවා. නිවන්න ඕන නම් ආපහු තනකොළ බබුස් තන ගොම නොදා හිටියොත් නෙමෙන්න පටන් ගන්නවා. මේ ඇවිලෙන ගිනි ගොඩකට නෙමෙයි නිවන්න පෙන්නන්නේ. ඇයි මේක සංකේතයක්ද මොකද්ද මේ? ඔබ ධර්මය හමු වෙනකොට ලෝභ දේශ මොහ ගිනි ගොඩක ඉන්නේ ඇවිලෙන එකක් ඔබ හදාන ඉන්නේ දුක් ගින්නක්. ඒක නිමා ගන්න එක උපන්න කුසල් දුරු කිරීම ආපහු දින්න පවත්තන්න නැති වෙන්න දුරු කටයුතු කිරීම නූපන්න කුසල් නූපදීම. එතකොට පැරණි දරකට ගැන කතා කරන්නේ ඒක පවත්තන්න නැතුව ඉන්න නම් නැවත මේකට දර දවස්තන දාන්න නැත්තම් මේක ක්‍රමෙන් නිමියයි. මෙන්න මේ දරයි තනකොළයි මේ ගොමයි දාන්න නැත්තම් නිවෙන ප්‍රතිපදාව පහනට තෙල් සහ වැටිය දාන්නේ නැත්තම් නිවි යන ප්‍රතිපදාව තමයි මේ හේතු බංගා නිරුජ්ජති කියලා කියන්නේ. යංකින්ච සමුදය ධම්මං මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්මවල කවදාවත් සදාකාලිකව ඉන්න බෑ. මතක තියාගන්න. ඒ නිසා ඒ හැම දෙයක්ම සදාකාලික දෙයක් නෙමෙයි එතනින් චුත වෙන්න යන දේවල්. සබ්බංතං ඒ සියල්ල නිරෝධ වෙනවා. හැබැයි නිරෝධ වෙන්නේ කොහොමද? නිරෝධ වෙනවා දකින්න එක ධම්මැස. පෘථග්ජන පුද්ගලයා නිරෝධ කරන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා මේ දංගල් පුරුකේ වම් පැත්තේ කෑල්ලක් තියෙනවා අනාගතේ කෑල්ලකුත් තියෙනවා. ඒ කියන්නේ වර්තමාන ස්කන්ධ පංචකය තුල අතීත හේතු තිබෙනවා. වර්තමාන ස්කන්ධ පංචකය තුල අනාගතයේ පලහට ගන්න හේතු තැබීම තිබෙනවා. මෙන්න අපි හේතු පටිච්ච සම්භූතං ක්‍රියාත්මක හේතු ප්‍රත්‍යවීමෙන් තමයි හටගන්නේ. දැන් මොනවද මේ හේතු? ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණු රසය විඳින්නට යාමේදී ඒ අරමුණ පුළු ඇතිවෙන්නා වූ ඇලීම සැපය විඳලා අලි විඳින්න ඇත්නම් කියලා හිතනවා. ගැටිලා ඔහුට රිදවන්න ඇත්නම් කියලා හිතනවා. ඒ වගේ මුලා වෙලා අපි එතනින් අවසන් කරන්නේ මට වෙලාවක් ආවයි කියලා එළියෙන් කියන එක ඇතුළතින් පවත්නවා. මේක මේ දන්වැල් පුරුකේ පැති තුන කොහොමද ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවල විග්‍රහ කරලා තියෙන්නේ? අනේක තේරුම් ගන්න ඕන. එතකොට මම ඒක කියනවා ඔබට අර ඔබේ තරහකාරයා දකින විට අතීතෙන් එන කොටස දන්වැල් පුරුකේ වම් පැත්තේ කෙළවරට දකුණු පැත්තෙන් බැඳලා තියෙන කෑල්ල අතීත හේතු. ඒකමයි තියෙන්නේ. මින්පෙළ තරහ වූ කොටස එනවා අන්න අර මට හතුරුකම් කළ හතුරා එනවා. මම විනාශ කර පුද්ගලයා එනවා. ආදී වශයෙන්
පෙර තබා තිබූ ඇල්ම හිතට එනවා. මේ කොටසට කියන්නේ මේක මින් පෙර තැබූ දෙයක්. කියන්නේ මින් පෙර ඉස්සරහට තැබූ දෙයක් ඕක. අමනාප වෙන දවසේ ඔක පස්සට නිවිත ඉස්සරහට හොඳ වැඩක් කරන්නම් කියලා තැබුවේ. තරහ වෙන දවසේ කියන්නකෝ තරහ මම හොඳ වැඩක් කරන්නම් කියලා හිතා ගන්නවා. නින්ද ගිහින් ඇහැරුණාම මේක ඉස්සරහට නෙවෙයි දැන් අවදි වෙනකොට ඊයෙන් එන්නේ. එතකොට අතීතෙන් එන්නේ ඒක. මේ නිසා මේ අනාගතයට තැබීමම අතීතය බවට පත් වෙනවා කියන එක තේරුම් ගන්න. ඒ නිසා පෘථග්ජන පුද්ගලයාට වර්තමාන අරමුණේදී ඇසේ කනේ නාසයේ දිවේ කයේ ඕන එකකදී පවේ පිනේ ධානයේ ඕන එකකදී පවට වෙනම පිනට වෙනම ධානයට වෙනම තියෙන අபிසංකාර. නමුත් ඒ ගැඹුරු අර්ථය පවේ නම් ඒක පුණ්‍යාபிසංකාර, පිනේ නම් පුණ්‍යාபிසංකාර, ධානයේ නම් ආනිජ්ජාபிසංකාර, සමස්තය අවිජ්ජාපච්චය සංකාර. එහෙනම් අරමුණ තුල ප්‍රසාදයන්ට ගැටෙන විට අතීතයෙන් එනකොට සර් කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. ඒ පෙරපුරුක මේකට සම්බන්ධ වෙලා තිබෙන. දැන් ඔබට අරමුණක් හඳුනා ගැනීමට පහළ වෙන චෛසික සමූහයට කියනවා ඇහි නම් චක්කු විඥාන, කනේ නම් සෝත විඥාන, නාසයේ නම් ගාන විඥාන. ඒ ආකාරයෙන් ගන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේක එකට එක බෙදලා යන්න එපා. වර්තමාන මොහොතේ ඔක්කොම එකට. ඒ පෙරපසු කොහොම ගත්තත් හරියනවා. සලආයතනෙන් එකට බාහිර වශයෙන් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ස්පර්ශ වෙන්නේ නාම රූප. එතකොට ස්පර්ශ වුණාම සලආයතන තුළ විඥාන නාම රූපයක් හට ගන්නවා. අර නාම රූපය ආශ්‍රයෙන් ඒ නාම රූප ආශ්‍රයෙන් මෙතන චක්කු විඥානය හට ගන්නවා. වර්තමාන මොහොතේ ඔබට ලෝකෙත් එක්කලා ජීවත් වෙන්නට මේ චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය ඒක තුළ බාහිර දේවල් වලින් හට ගන්නව මේ නාම රූපය සලආයතනයන්ට ස්පර්ශ වී වේදනාව විඳින්න වෙනවා. වේදනාව අවශ්‍යයි සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒ දැන් දන්වැල් පුරුක. දැන් මේ යංකින්චි සමුදය ධම්මම් පැත්තේ මොකද සිද්ධ වෙන්නේ? මෙහෙම නවත්තන්නේ නැහැ. මෙතනින් ඉවර කරන්න බෑ. මේ වේදනාවට තණ්හා කරනවා. තණ්හා කළොත් උපාදාන වෙනවා. උපාදාන වුණොත් භව වෙනවා. මේ තණ්හා උපාදාන භව තුනට කියනවා අවිද්‍යා සංකාර. දැන් මේ දංගලේ දකුණු පැත්තේ පුරුක. දකුණු පැත්තට සම්බන්ධ කළා වූ පුරුක. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව වම් පැත්තේ පුරුකෙන් සම්බන්ධ වුණා මේ පුරුකට. විඥානනාපුර සලආයතන පස්ස වේදනා මේ පුරුක. මේකට තවත් දංගලක් බවට පත් කරන්න තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා වර්තමාන හේතු තැබීමක් සිද්ධ වෙනවා. දැන් ඉතින් දංගල ඉවර නෑ නේද මේ විදිහට ගොතනකොට? මේ සංසාර දංගලත් කොහොම තමයි ගෙතෙන්නේ. අතීතෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට තියෙනවා. දැන් මේක තේරුම් ගන්න ඕන අපාය සඳහාත් ඕක තමයි. අතීත හේතු පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතු පංච. අපුඤ්ඤාභිසංකාරය තුලත් ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒක පව් හේතු පව්ඵල. පුඤ්ඤාභිසංකාරය තුලත් පින් හේතු පින්ඵල. ආනිජ්ජාභිසංකාරය තුල කාම හේතු නෙමෙයි. නමුත් රූපී අරූපී ධාන හේතු. ඒත් ඕකමයි තණ්හා උපාදාන විද්‍යා සංඛාරා. මෙන්න බුදුරජාණන් වහන්සේ හොයාගත්ත යංකින්ච සමුදය ධම්මා. දැන් ඇයි මේක ඉවර කරන්න බැරි? හැම මොහොතේදීම ස්කන්ධ පංචකයේ අතීත හේතු පහකට සහ වර්තමාන හේතු පහකට බැඳෙන නිසා මේක පමාද විහාරේ. දැන් මේ හේතුපටිච්ච සම්භූතං විතරනේ. මොකද්ද මෙතන බංග කරන්න පුළුවන් හේතු? මේ සසර හදන පාර. දැන් සසර නිම කරන පාර ඉගෙන ගන්න වෙනවා. අන්න හේතු බංගා නිරුද්ධති නැත්නම් ආර්ය පුද්ගලයන්ගේ ධර්මය බුදුවරු වෙලි කරන මාර්ගය. දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව හේතුපටිච්ච සම්භූතං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හේතු බංගා නිරුද්ධති. හොඳයි. මම මෙහෙම අහනවා. වර්තමාන පුරුකට වර්තමාන ස්කන්ධ පංචකයට තරහ එන්නේ අතීත හේතු තිබ්බ නිසා.
වර්තමානයේ හමු වෙන පුද්ගලයා හඳුනා ගන්න වෙනවා. ඒ පුද්ගලයා තරහකාරයෙක් වශයෙන් හඳුනාගත්තත් කමන්නේ තරහ ගන්න නැතුව. ඒ පුද්ගලයා ගාව තියෙන දුර්වලකම එයා ගාව තිබුණා වයි. අපිට වර්තමානයේ ඇසට කනට නාසයට දිවට කයට චක්කුසෝත ගාන ජීවහා කායමන ඕන විඥානයක් ඔස්සේ නාම රූප සලආයතන පස් වේදනා නම් වර්තමාන ඵලයේ පහළ වෙන්න අවශ්‍යයි. පෘථග්ජනයා මෙතන නතර වෙන්නේ නැතුව ඇයි කරන්නේ? මොකද්ද කරන්නේ? ආපහු හේතු තියෙනවා. අන්නේ ආපහු හේතු තියෙන එකට තමයි පෙන්වන්නේ වර්තමාන හේතු තැබීම හේවත් තණ්හා උපාදාන භව විද්‍යා සංකාර ආරමණ තුල. එතකොට සසරට බැඳුණා නේද? ඒ වර්තමාන හේතු නිසා නේද අනාගතයට යන්නේ. සසර යන්නේ මෙන්න මේ විදිහට වර්තමාන ස්කන්ධ පංචකයේ අතීත සහ අනාගතයට බැඳෙන නිසා කියලා තේරෙනවද ඔබට? දැන් බුදුරජාණන් වහන්සේ අතීතයේ කඩන්න ආදාරන්නේ ආය තනකොළ සහ පිදුරු දාන්න එපා. ආය තෙල් සහ වැටිය දාන්න එපා. අන්න අපට මේ මොහොත සසර හදන තැනක් බව වෙනුවට සසර නිම කරන තැනක් බවට පත් වෙන්න පුළුවන් අවබෝධය ධම්මැස පහළ වීමයි. මොකද කොණ්ඩඤ්ඤතවස දැක්කා පාප ධර්මයන්ගෙන් හටගන්න ධර්මය විපාක විඳලා එන්න වෙනවා. පුණ්‍ය ධර්මයන්ගෙන් හටගන්නා වූ ධර්මය විපාක විඳලා එන්න. ධාන ධර්මයන්ගෙන් හටගන්නා විපාක ඉවර නෑ. ඉවර නෑ විතරක් නෙමෙයි මේක චක්‍රයක් ඉවර නෑ. කොයි පැත්තට යන්න වෙනවද දන්නේ නෑ. හොඳයි වර්තමාන හේතු තැබුවේ නැත්නම් පව් හේතු තැබුවේ නැත්නම් අපායක් තියෙයිද? පින් හේතු තැබුවේ නැත්නම් කාමසුගතියක් තියෙයිද? ධාන හේතු තැබුවේ නැත්නම් රුපියල්පි බඹතලක් තියෙයිද? හේතු බංගා නිරුජ්ජති. අපට බංග කරන්න ඕන හේතු මොනවද? වර්තමානයේ අනාගත ඵලයක් උපදින්න හේතු තබන එක බංග කරන්න වෙනවා. කොහොමද මේ දහම් පෙළේක තිබෙන්නේ? දහම් පෙළේ තිබෙනවා ඒක. මෙන්න මෙහෙම. ප්‍රසාදයන්ට ගැටීමේදී පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන භව කියලා එකක් වෙනවයි කියලා පේනනවා. එහෙම නැත්නම් ප්‍රසාදයන්ට ගැටීමේදී සිතට අතීතේ එනවා කියලා පේනනවා. ඒ ටික හංගලා තියන්න බෑ තව ආති වෙන නිසා එන්නේ. ඒකට ඇවිදින් ඉවර වෙන්න දෙන්න ඕන. ඒක යට කරගෙන ඉන්න උත්සාහ කරන්න එපා. තිබෙනතුරු වළක්වන්න බෑ එනවා. වර්තමාන මොහොතේ අපට හඳුනා ගන්නට ඕනෑම දෙයක් හඳුනා ගන්නට වෙනවා. නමුත් අපි පුරුදු කරගත්තේ එතනින් ඉවර නොකර මේ දන්වැල් පුරක ඉස්සරහට සම්බන්ධ කරන්න. මේකට අපි කීවේ වර්තමාන හේතු තැබීම හේවත් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. පව් සිද්ධ වෙනවා කියන්නේ තණ්හා උපාදාන සංඛාරා. පින් සිද්ධ වෙනවා කියන්නේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා. මේ තුනම කෙනෙක් නැති කරන්න ඕන නෑ. තමන්ට තියෙන එක. ඒ නිසා පව්කාරයාට පවෙන් ඉවත් වෙන්න, පින්කාරයා පිනා උපාදානයෙන් ඉවත් වෙන්න, ධානලාභියා ධාන උපාදානයෙන් ඉවත් වෙන්න ඕන. සසර හදන එක මේ මොහොතේ නවත්තන්න වෙනවා. හේතු බංගා. හේතු බංග කරොත් හටගන්නේ අනිරුද්ධති. අතීත හේතු බංග කරොත් නෙවෙයි වර්තමාන හේතු තැබීම බංග කරන්න වෙනවා. කොහොමද මේක සූත්‍ර දේශනාවල පෙන්වලා තිබෙන්නේ? මේක ගැඹුරු වැඩි අලුතෙන් කෙනෙකුට. නමුත් මෙතෙන් එන්න වෙනවා අනිවාර්යයෙන්ම. මේ අරමුණක් තුළ ස්කන්ධ පංචකයක් තුළ බුදුන් වහන්සේ දේශනා කළ අභිධර්මයේ මේ පැවැත්මේ මාර්ගය සහ නැවැත්මේ මාර්ගය වටහා ගන්න වෙනවා. පැවැත්මේ මාර්ගය වෙමින් පවතිනවා. ඒකයි වෙන්නේ කියලා පමාද විහාරිත්වය හඳුනා ගන්න. දැන් වීරියෙන් යුක්තව නවත්තන්න නම් මොකද කරන්න ඕන? වර්තමාන මොහොත ඉවර කරන්න ඕන. අනාගත ඵලයක් උපදින්න හේතු නොතියා හෙවත් මේ දන්වැල් පුරුක අනාගතයට සම්බන්ධ කරන්න නරකයි. මොනවද හේතු? තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර තමයි වර්තමාන හේතු කියලා පෙන්වන්නේ. සසර හදන්නේ මේකෙන්.
ඒක නැති කරන එකට ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා චතුස්සත්‍යයට ගලපුවම ඒ රූප තණ්හා, ශබ්ද තණ්හා එතන තමයි මේ නැති කිරීම කියන එක කරන්න ඕන. කොහොමද පෙන්වන්නේ? ඇසේ කනේ නාසය ඕන එක තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. වේදනා පච්චා තණ්හා කියලා ඉහාට වෙන පාරක් පෙන්නනවා. තස්සායව තණ්හාය. අන්නේ තණ්හාව. ඇසේ නම් රූප, කනේ නම් ශබ්ද, නාසය නම් ගන්ධ, පවේ නම් පාප, ධානය නම් ධාන. ඇහැට නෙමෙයි ඒව ගන්නෙ සිතට සම්බන්ධව. උපාදාන භවෙන්ට දුන්නොත් අවිද්‍යා සංඛාරා උපාදාන භවෙන් දෙන්නේ නැතුවට කියනවා අශේෂ විරාග නිරෝධෝ. තණ්හා නිරෝධා, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙනවා. දැන් හේතු තැබුවද? හේතු බින්දද? හේතු බංගා. දැන් තණ්හා උපාදානව අවිද්‍යා සංඛාරානම් තණ්හා උපාදාන බව නැත්නම් ඒකට කියන්නේ විද්‍යාවේ මුක්ති කියලා මගේ දේශනාවල කියලා නැද්ද? දහම් මැස භව ගමන නිමා කරන පාර හේතු බංගා නිරුජ්ජති. මේ හේතු බංග වීමෙන් මොකද වෙන්නේ? පව් හේතු බංග වුණොත් අපාය නෑ, පින් හේතු බංග වුණොත් පින් උපාදාන නෑ, කාමසුගතිය නෑ, ධාන හේතු බංග වුණොත් ධාන සුඛබලව නෑ. තම තමන් අහුවෙලා ඉන්නේ මොන සංයෝජනයටද? අන්න රූපාවචර ධානලාභියා, අරූපාවචර ධානලාභියා තමන්ගේ ධානය අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා දුකින් මිදෙන්න ඕන කියලා. එහෙ ගිහින් නෙමෙයි මෙහෙදී. තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. අන්න දැන් තව ටිකක් මේක අපි ළඟට ගන්නවා. දැන් මේකට තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරලා තිබෙනවා වෙනත් සූත්‍ර දේශනාවල. අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි, අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. මේ රෙදි වැටක් අල්ලා ගන්නවා වගේ, බස් රථයක මේ සීට් එකක් අල්ලා ගන්නවා වගේ, නැත්නම් අර උඩින් අල්ලා ගන්න තියෙන පටියක් අල්ලා ගන්නවා වගේ අල්ලා ගැනීමක්ද? අරමුණෙහි ඇලීම ගැටීම මුලාවට අල්ලා ගැනීම කියලා කියනවා. ඒ අල්ලා ගැනීමට තවත්නයක් තවත් සූත්‍රයක දෙනවා මමත්වයෙන් ගැනීම හෙවත් මඤ්ඤමානෝ. අරමුණ මමත්වයෙන් ගත්තොත් තණ්හා උපාදානව අවිද්‍යා සංඛාර වෙන එක තමයි බද්දෝ මාරස්ස. ඒ හේතුපටිච්ච සම්භූතං ආයෙත්. හොඳයි, අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මමත්වයෙන් ගන්න නැත්නම් එහෙනම් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. එහෙනම් භව අවිද්‍යා සංඛාර නැහැ, භව නිරෝධෝ නිබ්බානං. දැන් හේතු බංග වුණා නේද? දැන් සසර තුන් භවයේ ඇවිදින්නේ එතකොට පව් හේතු, පින් හේතු, ධාන හේතු, උපාදාන භව තුලනේ. ඔවුන්ට ඕවා තේරුම් කරලා දෙන්න කෙනෙක් නැහැ, ඔවුන්ට ඕවා හදන්න බෑ. නමුත් අපට භව නිරෝධාය ධම්මං දේශේති, අපි ළඟ තිබෙනා වූ මේ හේතු මෙතන වීරියෙන් නිරෝධ කරන්න පුළුවන්. එනම් යංකින්ච සමුදය ධම්මං. පව් හේතු, පින් හේතු, ධාන හේතු මුල් කොටගෙන ආ වූ සසරේ හට ගන්නා වූ ධර්මතා අල්ලා ගත්තොත් තමයි සමුදය ධම්මං. හේතු බංග කළොත් අපායක් තියනවද? දිව්‍ය ලෝකයක් තියනවද? බ්‍රහ්ම ලෝකයක් තියනවද? හේතු බංගා නිරුජ්ජති. දැන් ඒක කරන්න ඕනේ ඊට පස්සේ. අන්න එතකොට කියනවා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා, ධර්ම මාර්ගයේ හැසිරෙනවා, විදර්ශනා වඩනවා, අප්‍රමාද වෙනවා, ඕන වතන පාවිච්චි කළ හැකියි. එනිසා අතීත හේතු බංග කරන්න නෙමෙයි මේ උගන්වන්නේ. වර්තමාන හේතු නොතැබීමෙන් හේතු බංගා. එහෙනම් නිරුජ්ජති, නිරෝධ වෙනවා නේද? කාම රූප භව අරූප භවත්‍රයම නිරෝධ වෙනවා නේද? භව නිරෝධාය ධම්මං දේශේති නේද? දැන් මේක Taman තේරුම් ගන්න ඕන. තේරුම් ගැනීම තුළ වර්තමාන අරමුණ ඔබේ ජීවන මධ්‍යස්ථානයයි, ඔබ ඉන්නා තැනයි, ඔබේ භාවනා මධ්‍යස්ථානයයි. අරමුණ තුළ ඉන්නා වූ ලෝභය, දේශය, මෝහය ඔබයි. ඒ තමයි මම. මම වුණොත් මගේ ආත්ම වෙලා සසර හදනවා. එහෙනම් හේතු පටිච්ච සම්භූතං ක්‍රියාත්මකයි. පව තුළ සසර හදන්න පුළුවන්, පින තුළ සසර හදන්න පුළුවන්, ධාන තුළ සසර හදන්න පුළුවනි. අන්ද අල්ලා ගැනීමෙන් භව ගමන.
අන්න පෘථග්ජන පුද්ගලයාට හරියන්නේ අංකින්ජ සමුදය ධම්මා. ඔන්නඤ්ඤ තවසර තේරුණා මේක නේද මේ සංසාරේ පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ කරගෙන ආවේ කියලා. දැන් කාම රූප අරූප ඔක්කොම නිරෝධ වෙන්නේ නැද්ද මේ හේතු ලැබුවේ නැත්නම් හේතු බංගා සබ්බන්තං. ඒකවර ඒවැ ඉන්න බෑ. ඒවා පව් හේතු පින් හේතු ගෙවෙනකොට ඒවැ ඉන්න හම් වෙන්නේ නැහැ චුත වෙන්න වෙනවා. එහෙනම් එහි නොයා ඉන්නයි ඕන. ඒවා සම්භූතං සංකත ධර්ම. සංකත ධර්ම තියන්න බෑ. ඒ නිසා සංකත ධර්ම හටගන්න හේතු නොතැබීමෙන් අසංකත ධර්මය හම්බ වෙනවා. දැන් එතකොට තථාගත බුදු පියාණන් වහන්සේ ඔබට වෙනත් ඔබේ ජීවිතය තුළ ඔබේ වර්තමාන අරමුණ තුළ වෙනත් මගකට ඔබ හරවනවා නේද? අතීත හේතු නිසා වර්තමාන ඵල පහකට රැවටි වර්තමාන හේතු තැබීම අනුසෝතගාමී භවගාමී. ඒකයි මම කියන්නේ සසරක් තියෙනවා නෙවෙයි පවෙන් පිනෙන් ධානයෙන් උපාදාන කරගෙන සසර හදනවා. ජාති මරණ සම්භවේ උපාදානයේ බයන් දිස්වා. ඔය තණ්හා උපාදාන අවිද්‍යා සංකාර කියන වචනෙන් කරන එක තමයි උපාදාන වෙනවයි කියන්නේ. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ සේවිලා යනවා. අර උපාදානයේ වීම තමයි තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා කියන පෙළෙන් පෙළන්නේ ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණ තුළ. තස්සයව තණ්හාය අශේෂ විරාග නිරෝධ තණ්හා නිරෝධ උපාදාන නිරෝධ උපාදාන භව නිරෝධ පෙළෙන් පෙන්නන්නේ හේතු බංගා අශේෂ විරාග නිරෝධගාමී ප්‍රතිපදාව. දැන් වර්තමාන ජීවිතයේ වර්තමාන ඇස කන නාසය දිවකය අරමුණ පෘථග්ජන පුද්ගලයාගේ පමාද මධ්‍යස්ථානය. ඔහු මරු සමග යනවා අතීතයේ හේතු තියලා. මරු කියන්නේ උපාදානනේ උපාදානයේ හේතු වීමෙන් මරු සමග යන්න වෙනවා. මෙයින් ගැලවෙන මධ්‍යස්ථාන බවට පත් කරගත්තාම භාවනා මධ්‍යස්ථානය වෙනවා. එතකොට මෙතනදී මරු පරදිනවා. උපාදානෙන් මිදීම මාර පරාජයයි. එතකොට අනාගත ඵල උපදින හේතු මෙතන බංග වෙනවා. හේතු බංගා තණ්හා උපාදාන විද්‍යා සංකාරා නැහැ. තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ. බංග වුණා නිරුද්ධති. දැන් බලන්න ඉමස්මින් චපන වියාකරණස්මින් බංජමානේ මෙම ගැටලුව निराකරණය කරමින් වදාළ කල්හි මේ සසර දන්වැල සසර දන්වැල් පුරුක් එකට එකක් බැඳී යන ආකාරය තථාගතයන් වහන්සේ සිත තුළ ඇස තුළ කන තුළ නාසය තුළ නැත්තම් පංච උපාදානස්කන්ධය තුළ වදාරනවා. ඔවුන් මේ පිළිබඳව යම් යම් කරුණු ගවේෂණය කරලා තේරුම් අරන් හිටපු නිසා සිත පිළිබඳ අරමුණු පිළිබඳව ඔවුන්ට එක දේශනාවකින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔබටත් මේ අදාළ වචනයකට තේරුම් අරගෙන මෙතෙන්ට ඇවිදින් ඉන්න පුළුවන් නම් අපි මේක අද කියනකොට ඔබටත් ඉක්මනින් තේරෙවි. හොයාගෙන ආපු ගමනේ අපට පොතපත ආශ්‍රයෙන් කල්පනා කරලා අවුරුදු 25ක් විතර කල් ගත කරන්න වුණා ඉතින්. මේ භව නිරෝධය තියෙන එක මොකක්ද කියන එක. භව නිරෝධය ජීවිතෙන් එහා පැත්තේ තියෙන එකක් නෙමෙයි. ජීවිතේට එක සැරයක් තියෙන එකක් නෙමෙයි. අරමුණක් පාසා. දැන් භවගාමී පමාද මධ්‍යස්ථානයේ භව නිරෝධයේ භාවනා මධ්‍යස්ථානයේ නේ. මින් පෙර ධර්ම දේශනාවලදී මතකද යම් මොහොතක මම ඔබට ඔබගේ වර්තමාන ස්කන්ධ පංචකය භාවනා මධ්‍යස්ථානයයි කියලා තියෙනවා. ඔබට මමත්වෙන් නොගෙන අවසන් කළ හැකි නම් ඔබට උපාදාන නොකර අවසන් ගත්තෙන් නම් දැන් එතකොට හේතු බංගා කරනවා ඔබනේ. එහෙනම් ඔබ හේතු පටිච්ච සම්භූතං කාම රූප අරූප තුනටම අහු වෙන්නේ නැහැ. භවගාමී වෙන්නේ නැහැ. භව නිරෝධගාමී ප්‍රතිපදාවට යන්න වෙනවා. දැන් හමු වෙනදී ඒ ගැන මේ ලෝකේ වචන වලින් කතා කරන්න ගියොත් නේව ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියලා ආයතනයක්කට අහු වෙලා නතර වෙනවා. හදනවා එකක් අපි. නමුත් මේ ධර්මයේ නැත්තම් බුදුන් වහන්සේ හොයාගත්තා වූ මේ නිබ්බාන සුඛය කියන එක හදපු එකක් නෙවෙයි. තිබුණ එකක් අසීමිතව අතීත වර්තමාන අනාගත කාලවලට අදාළ නැතුව අපි පෞද්ගලිකව වහගෙන තියෙන්නේ. ඔක්කොටම ආйти අපි පෞද්ගලිකත්වයෙන් මේක වහගෙන තියෙනවා.
අපේ පෞද්ගලිකත්වය ඇතෑරෙනකොට තේසං වූප සමෝ අபிසංකාරයන්ගේ සංසිඳීම සුඛයි. එමනම් මේ දහම් පාඨයේ අවුරුදු 1600කට 700කට පෙර සමාජයට ආපු දවස කොතරම් ගැඹුරක් සමාජයට ඒ කරලා තිබෙනවද? කොණ්ඩඤ්ඤ තවුසට ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වැඩේ කරන්න වෙනවා. ඔහු හේතු බංග අනිරුද්ධති කරන්න වෙනවා. නැත්නම් මේ කාමරූප බයවිදලම ඉන්න තැනක් නැහැ. ඒවා නිරෝධ ධම්ම නිසා මේවට අහු වෙලා හරියන්නේ නැහැ කියලා තේරෙනවා. බව ගාමී ප්‍රතිපදාවේ ගිහින් හරියන්නේ නැහැ. බව නිරෝධ ගාමී ප්‍රතිපදාවට එන්න ඕනේ කියලා කල්පනා වෙනවා. එහෙනම් අපි තවත් ටිකක් මේ පිළිබඳව තේරුම් ගන්න බලමු. මේ සිද්ධිය පැහැදිලි කරන තථාගත බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම විවිධ උපමා විවිධ දේවල් ගනිමින් මේ සිද්ධිය සමාජයට පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙනවා. අපේ දේශනා 2018 පටන් විකාශනය වෙනවා මේ මාධ්‍ය තුල. සවන් දුන්න අයට මතක් කරගන්න පුළුවෙනිද? උපාදානියකෝ උපාද්‍යමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඒ අංකින්ජ සමුදය ධම්මම්ම තමයි. අනුපාදීය මානෝ මුත්තෝ පාපිමතෝ අතීත නෙමේ වර්තමාන මහතේ උපාදානය කරගන්න නැත්නම් පාපී මාරයාගෙන් මිදෙනවා. අභිනන්දන මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. අභිනන්දනය කියන්නේ සතුටින් පිළිගන්නවා. මේ අරමුණ ආස්වාදනීය ලෙස පිළිගැනීමට කියන අභිනන්දනය. එතකොට මොකද වෙන්නේ? මෙතනින් ඉවර නෑ, සතරක් හැදෙනවා, බැඳෙනවා. අනබිනන්දන අභිනන්දනය කරන්නේ නැත්නම් අනාගත හේතු ඉතුරු වෙන්නේ නැහැ. මොත්තෝ පාපිමත. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. දැන් මේක බලන්න ඕන ජීවිතය තුළ නෙමෙයි මම කියන්නේ. ඒ මොහොතට ආපු හැඟීම මමත්වයෙන් ගැනීමම තණ්හා උපාදාන බවමයි. මමත්වයෙන් ගත්තොත් අනාගත ඵල උපදින්න හේතු සහඟවන එක නවත්තන්න බෑ. ඒකට තමයි ඒතන් මම නැත්තම් මම වෙනවා කියලා කියන්නේ. ඒ මොහොතට ආපු දේ හේ ඇලීම ගැටීම මුලාවෙන් මම හැදෙනවා. එහෙනම් අපිට කරන්න තියෙන දේ මේ මොහොතේ ඒක අනාගත ඵලයක් උපදින්න නැති ලෙස අවසන් කරන්න මමත්වෙන් ගන්න නැතුව අර අනාගත පුරුක මේ මොහොතේ හදන්න නැතුව අතීත පුරුක එතනින් ඉවරයි වර්තමාන පුරුකෙන් කඩනවා. අනාගත කැලලක් හදන්නේ නැහැ. දැන් පුරුක ඉවර වෙනවා. එතකොට සංසාර ගමන නිමා වෙනව නේද? භව නිරෝධය නේද බුදුන් වහන්සේ දේශනා කළේ. දැන් ජීවිතයේ අවසානයේද භව නිරෝධය කරන්න තියෙන්නේ නෑ. සුස්ක විදර්ශක මට්ටමට රහත් වෙන කෙනෙකුට ජීවිත අවසානයේ භව නිරෝධය හම්බ වෙයි. නමුත් දැන් අපි මේක කරමින් ඉන්න වෙනවා. ඒ නිසා භව නිරෝධගාමී ප්‍රතිපදාව සෝවාන් සිට රහත් දක්වාම පැවැත්ම. ආපහු යන අය. මේ නේද භාවනාව, මේ නේද විදර්ශනාව, මේ නේද අප්‍රමාදය. ඉතින් ඔබ වසර 15ක් 20ක් නෙමෙයි 30ක් පන්සල් දහම් පාසල් ගින් පොත්පත් කියවුවත් ඔබ පාඩම් කරගෙන අනිත් විෂයන්ට සමගාමීව පාඩමක් ගන්නව ඇරුණාම ඔබ තුල මේ සිද්ධිය දකින්නේ නෑ නේද? ඔබ තුල මේක බෙදලා බලන්නේ නෑ නේද? එබැවින් ඔබම මොකද කරන්නේ? ඒ ඕනෑම එකක් ආශ්‍රයෙන් මේ මොහොත අනාගත සසරක් හදන්න අත්තිවාරමක් හදනවා. ගයක් හදන්න අත්තිවාර හදනවා. අනාගත සසරේ අත්තිවාරම දැන් දානවා. අන්න වඩුව ඔබ දුටුවා නැවත මටගේ නොකරව අනේක ජාති සංසාරං. පංච උපාදානස්කන්ධ නැවති කූඩුව හදන තණ්හාව නැති වඩුවා දැක්කා. ඒ නිසා මොකද කළේ? අනාගත ඵලයක් උපදින මේ සිද්ධිය සංකාරගතං චිත්තං වෙනකොට උන්වහන්සේ විසංකාරගතං චිත්තං බවට පත් කළා. තණ්හාව ශේ කිරීම. ඒ පරපුරේ අය වශයෙන් ඔබට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නමෙන් උරුමය හම්බ වෙනවා. බුද්ධ ගෞරවය මුල් කොටගෙන. ඒක ඇඳුමට භවගාමීත්වයට හිර කරන්නේ නැතුව අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න ඔබට හැකියාව තියෙන්න වෙනවා.
මේ කරුණ මෙහෙම කරහම වෙනවා කියන අවබෝධය නැතුව කොහොමද කරන්නේ? අනේකයි මම අහන්නේ බණ අහන්න නැතුව භාවනා කරන්න බෑ කියලා කියන්නේ. ඔය කෙලෙස් යටපත් කරන සමාධියක් කරන දේවල් බණ අහන්න නැතුව කරන්න පුළුවන්. නමුත් දහම් මැස පෑදෙන්නේ නැහනේ. එහෙම භාවනා කරපු අය තමයි රූපී අරූපී බඹතල වලට ගියේ. මොකද නිරෝධ ධම්මං හම්බ වුණේ නැහැ. භවගාමීත්වයේ හොඳ එක හම්බ වුණා. හොඳට නරකට දෙකට කටමය කියලා කිව්වා වගේ සසර ගමනටත් පංචස්කන්ධේ උපාදාන වීම, සසරෙන් මිදෙන්න උපාදානෙන් මිදී පංචස්කන්ධේ නිරෝධ දක්නේ. එකම තැන පැති දෙකක්. මේ දේවල් මෙසේ පැහැදිලි වීම තුල ඔබට පුළුවන් නම් වර්තමාන මොහොතේ වැදගත්කම තේරුම් ගන්න. බෞද්ධ සමාජය තුළ, මිනිස් සමාජය තුළ පරිවර්තනයක් ඇති කරන්න. ඒ පරිවර්තනය ඇති වෙන්නේ ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් වල නෙවෙයි. සිතෙහි. සිත කෙලෙස් රැස් කරනවා වෙනුවට කෙලෙසුන්ගෙන් මුදවා ගන්න. අනාගත සසරක් නිර්මාණය කරන භවගාමීත්වයේ හොඳ පැත්ත තෝරනවා වෙනුවට භව නිරෝධගාමීත්වය තෝරා ගන්න. ඒ භව නිරෝධගාමීත්වයට කියන්නේ මාර්ග කියලා. එතකොට භව නිරෝධය තමයි ඵලය. අසංකතය හමුවීම තමයි ඵලය. එතකොට ඒකට නිරෝධයේදී තමයි මාර්ගඵල හමු වෙන්නේ. ගාමිත්වයේදී හමු වෙන්නේ කර්මඵල. එනිසා කර්මඵල මායාවේ උගුල. නරක එක එපා කිව්වොත් හොඳ එකක් දෙනවා. හොඳ එකක් කිව්වොත් වඩාත් හොඳ එකක් දෙනවා. දුගතිගාමිත්වයේ එපා කිව්වොත් සුගතිගාමිත්වය දෙනවා. සුගතිගාමිත්වය දුන්නොත් භවගාමී ධානගාමිත්වය ලබා දෙනවා. කොහෙන් ලබා දුන්නත් මායя මේ උගුලට අහු කරලා තියෙනවා. එබැවින් මෙන්න මේ රහස තේරුම් ගත්තහම මනුස්ස ප්‍රතිලාභය තුළ මිනිසෙක් තුළ සිදුවෙන්නා වූ මේ භවගාමී මුලාව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා. තේරුම් ගන්න පුළුවන් නම් ඔබට ඊට පස්සේ ආපහු යන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කරුණු තේරුම් කරගන්නට අවශ්‍ය කෙනෙකුගේ ඒ කරුණු පැහැදිලි කරන පුද්ගලයන්ගේ අතරට කල්යාණ මිත්‍ර සේවනය කියනවා. ඒක තේරුම් ගැනීමට සද්ධර්ම ශ්‍රවණය කියනවා. ඉන්පසු ඔබ විසින් කරන කටයුතු ටික යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව යටතේ විග්‍රහ වෙනවා. සෝතාපට්ටි සතර සෝපාතාපට්ටි මාර්ග වශයෙන් අපට වෙනත් ධර්ම දේශනාව තුළ ඒක පැහැදිලි කර හැකියි. අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය කරුණු අවබෝධ කරගෙන පෞද්ගලිකව මේ ගමනට බසින්ට ගමන යෙදෙන්න අවශ්‍ය ප්‍රඥාව විවර කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. අද මේ ධර්මානුශාසනාව කිරීම සඳහා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං වූ ධර්ම කරුණු පැහැදිලි කරන ධර්ම දේශනාවක් කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි කියලා තමයි ඉල්ලීමක් කරලා තිබුණේ. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සැදැහි දායකත්වය දරනු ලබන්නේ රත්මලානේ පදිංචි විශ්‍රාමික ගුරු ලුම්බිනි කරුණාරත්න මහත්මිය විසින්. අරමුණු අතර පරලෝසෙපත් දෙමව්පියන් නියෝල ඇතුළු මිය පරලෝකියා වූ සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් ඇත්තම් පින් අනුමෝදන් කරන ඒ ජීවිත සුවපත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින්නා වූ හේමේන්ද්‍ර රණසිංහ ස්වාමි පුරුෂයාට ධර්මාවබෝධයට මං පාදා ගැනීම පිණිස මෙම ධර්ම පුණ්‍ය ධර්මයේ ධර්ම දානය ධර්ම ශ්‍රවණයේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවකුත් තිබෙනවා. දියණිය වන වෛද්‍ය සොනාලී මදුරාවල, බෑණනුවන් වන වෛද්‍ය තුෂාර මදුරාවල, මෙල්බර්න් පදිංචි ව්‍යාපාරික පුතු වන නුවන් රණසිංහ, ලේලියා වන වෛද්‍ය හර්ෂිකා රණසිංහ, මුණුබුරන් වන රුෂේන් මදුරාවල, රනීෂ මදුරාවල, ෂෝන් මේදන් රණසිංහ, ෂේන් ඊතන් රණසිංහ යන විදේශගතව සිටින්නා දරුවන් දරුමුණුබුරන් සහ විදේශගතව සිටින්නා වූ සහෝදරා සහ සහෝදරියන් 6 දෙනා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ චිරජීවනයත් රැකියාදී කටයුතු සාර්ථකත්වයත් ධර්මාවබෝධයට මංපෙත් පෑදීමත් සිදු වේවා කියන ප්‍රාර්ථනා කරනවා. මුණුබුරන් සඳහා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට අවශ්‍ය ආශිර්වාද ලැබේවායි කියලාත් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට තව තවත් ධර්ම දේශනා කිරීමට රෝගී සුවය සහ දීර්ඝායස ලැබේවායි කියලාද ප්‍රාර්ථනා කරනු ලබනවා.
කොරෝනා උදුරින් කොතන ලොවින්තුරන් වේවා රට දැවෙනෙන් දීපදෝ සියලුම රණවිරුවන් උපහාරයට ලක් වේවා අවශ්‍ය නම් පන්පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. දායකත්වලාභී ලුම්බිනි කරුණාරත්න මහත්මියටද ගෞතම ශාසනය තුලදීම සද්ධර්මය අවබෝධය ලැබේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. එතුමිය වෙනුවෙන් ප්‍රඥා නාලිකාව සහ අපදේම ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම දානය දීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබ ප්‍රාර්ථනා කළා වූ පරදසපත් මව්පියන් ඇතුළු ඥාති වර්ගයා උපහාරයට ලක් වේවා අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් වේවා. ස්වාමි පුරුෂයා දරුවන් මුණුබුරන් ඇතුළු කොට මතක් කළා වූ මේසේ සහ විදේශගතව සිටිනා වූ සියලු ඥාති වර්ගයාට ධර්ම ශ්‍රවණය ලැබීම තුළ ඔවුන්ගේ ජීවිත සුඛී සුවපත් වේවා දීර්ඝායු සම්පන්න වේවා. ඔවුන්ගේ රැකියා ආදී කටයුතු සාර්ථක වේවා අනාගත බලාපොරොත්තු වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ඔබටත් ආරම්භක අනුග්‍රහික වශයෙන් කටයුතු කළා වූ ලුම්බිනි කරුණාරත්න මහත්මියටත් මෙව ධර්මදේශනාවන්ගේ ආනිසංසයන් සහ අවබෝධය මෙලොව වශයෙන්ම නිදුක් නිරෝගී සුවපත් බව සහ චිරජීවනය සඳහාද අනාගත බලාපොරොත්තු සපරීම සඳහාද රෝග පීඩා දුරු වීම සඳහාද කල්යාණ මිත්‍ර සේවනය සඳහාද මේ ධර්මයේ සඳහන් කළ පරිදි නම් හේතු බංගා නිරුජ්ජති වටහා ගැනීම සඳහාද හේතු වේවා. ඒ තුලින් ගෞතම ශාසනය ඉක්මවා නොයා අතිදීර්ඝ සංසාර ගමනේ දුක්ඛය තේරුම් අරගෙන කෙලවර කරන්නට අවශ්‍ය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං